Right, good evening and welcome to SIP7 e-school. සියලු දෙනාම දරුවනේ ආදරයෙන් පිළිගන්නවා අපේ SIP7 e-school එකට. ගිය සතියේ ඔයගලන්ට homework දුන්නා. homework කරපු අයගේ මම ටික දිනකේ දැන් බැලුවා. හරිද? සමහරක් අය කරලා තියුන්නේ නැහැ. මම හිතන ඔක්කොමලා කරන්න නැති කියලා. අපි බලමු ඒක මම ඉක්මනට කියලා දෙන්නම්. මොකද කරපු නැති අයත් අනිවාර්යෙන් මේවා කරන්න. මොකද මේවා මේ අමාරු දේවල් නෙවෙයි, ලේසි වැඩ ටිකක් තමයි එදත් දුන්නේ. හරිද? රයිට්. අපි බලමු ඉක්මනට, වැඩි වෙලා ගන්න නැහැ. මොකද අපිට වැඩ ගොඩක් තියෙනවා. ඒක නිසා වැඩි වෙලා ගන්න නැතුව මේ ටික ඉක්මනට අපි චෙක් කරමු. රයිට්. ඔයගොල්ලෝ ගන්න අච්චුපත අරගෙන අච්චුපතේ පෙරලා ගන්න. ඉක්මනට පෙරලා ගන්න. 35 වෙනි පිටුව. 35 වෙනි පිටුව. ඒක අපි කරා එදා. 34 වෙනි පිටුව ටිකත් කරා. ඊළඟට මං කිව්වා 37 වෙනි පිටුව කරන්න කියලා. ඒ වගේම 38 39. හරිද? සර් මේ වසටක් ඉන්නවද? මොකද? 10 වසටක් කරනවද? ඔව් 6 වසටත් කරනවා. හරි. අපි බලමු පුතේ 37 වෙනි පිටුවේ පළවෙනි එකේ තියෙන්නේ can you. හරිද? මොකද්ද දැන් අර උඩ තියෙනවා මෙහෙම කොටුවක්. ඒ කොටුවෙන් අවශ්‍ය වචනේ අපි හරියට දාන්න ඕන. දැන් මේක ඔයගොල්ලෝ දැක්කම මෙතන පේනවා. මේකේ තියෙන වචන ටික cook, dance, play the guitar, play the piano, play tennis, ride a bicycle, ride a horse, sing, skip, swim. Right? Now I think all of you know these words. Right? I don't want to explain these words for you because these words are very familiar to you and very simple words are given here. So can you, what should you write here? Can you? It's very simple. Can you swim? Can you swim? Then someone can answer yes I can. If you can swim, then you can say yes I can. If you can't swim, you can say no I can't. That is the way, or that is the method to answer such a question. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි උත්තර දෙන විදිය තමයි ඒක. ඔයාලට පුළුවන් නම් yes I can, බැරි නම් no I can't. එහෙම තමයි කියන්නේ. Right. Then second one, can you මොකක්ද දෙන්න ඕන? හරි ලේසි. Ride a bicycle. Ride a bicycle. Can you ride a bicycle? ඔයාලට බයිසිකල් එකක් පදින්න පුළුවන්ද? හරිද? ඒකෙත් උත්තරය අර වගේමයි. පුළුවන් නම් yes I can, බැරි නම් no I can't. Right. තුන්වෙනි එක. Can you ride a horse? මොකද මේ ride කියන එක බලන්නකෝ. අපි බයිසිකල් පදිනකොටත් කියන්නේ ride, අශ්වයා පදිනකොටත් කියන්නේ ride. ඊළඟේ අලියගේ පිට යනකොටත් ඒතකොටත් කියන්නේ ride. හරිද? එතකොට ride and elephant. මතක තියාගන්න ඕන. ඊළඟට ඒකත් එහෙමයි. පුළුවන් නම් yes I can, බැරි නම් no I can't. ඊළඟට can you play මොකක්ද දෙන්න ඕන? tennis. Can you play tennis? ඔයාලට ටෙනිස් සෙල්ලම් කරන්න පුළුවන්. ටෙනිස් ගහන්න පුළුවන්ද? පුළුවන් නම් yes I can, බැරි නම් no I can't. බැඩ්මින්ටන් කියලා ගන්නත් පුළුවන් නේ? මොකද පුතේ? බැඩ්මින්ටන් කියලා ගන්න. බැඩ්මින්ටන් නෙවෙයි නේද? ඔතන අතේ තියෙනව නේද බෝලයක්? අපි බැඩ්මින්ටන් ගානේ. ඔව් මේ කොටුවේ නෑනේ බැඩ්මින්ටන් කියලා එකක්. ඔව් අනිත් ඒ කොටුවේත් නෑ බැඩ්මින්ටන් කියලා එකක්. ටෙනිස් තමයි තියෙන්නේ. හරිද? ඊළඟට පස්වෙනි එක can you play the guitar. ගිටාර් එක වාදනය කරන්න පුළුවන්ද? දැන් මේ වාදනය කරනකොටත් කියන්නේ පුතේ අපි ප්ලේ කියලා. හරිද? මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක්, මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය කරනකොටත් කියන්නේ ප්ලේ. එහෙනම් වයලින් එක ගහනකොට කියන්නේ play the violin. හරිනේ? අර ඔයගොල්ලෝ ලස්සන සින්දුවක් අහලා තියෙනව නේද? අර එස්කිමෝසි අහලා තියෙනව නේද? ඉස්ස පොඩි කාලේ. හරි. ඊළඟට can you මොකක්ද දෙන්න ඕන ඊළඟ එක? Play a piano. Play the piano. Can you play the piano? පියානෝ එක ගහන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් නම් yes I can, බැරි නම් no I can't. ඊට පස්සේ මොකද්ද මේ කරන වැඩේ? Skipping රන්න. ඔව්. එහෙනම් මේකේ තියෙනව නේද වචනේ? Can you skip? Can you skip? ලනු පනිනවා. skip කියන්නේ ලනු පනිනවා කියන එක. ඊළඟට can you cook? ඔව් උයනවා කියන එක. right. ඊළඟට can you sing? Can you sing? Can you sing?
can you sing ඔයාලට සින්දු කියන්න පුළුවන්ද ඊළඟට last one can you dance dance ඔයාලට නටන්න පුළුවන්ද පුළුවන් නම් yes I can බැරි නම් no I can't right ලියපු නැති දරුවෝ කවුද ඔව් පුළුවන් අය yes I can බැරි අය no I can't කරපු නැති දරුවෝ ඉන්නවනේ ඉක්මනට complete කරන්න හරියට සර් මන් දැන් ආවේ මොනවද ඔය කරන්නේ? අපි පොතේ අර අච්චු පොතේ 38 වෙනි පිටුවේ ඔයගොල්ලන්ට දීපු homework එක බැලුවේ මේ බෝඩ් එකේ තියෙන මේ ටික ඉක්මනට ලිව්වේ නැත්නම් ලියා ගන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් would කියන එක දාලා හදන්න තමයි තියෙන්නේ මේ වාක්‍ය ටික. අපි බලමු ඒක ඉක්මනට බලමු. right බාන එකේ පළවෙනි එකේ තියෙනවා would you like an orange would you like an orange ඒ කියන්නේ ඔයා දොඩම් ගෙඩියක් ඔයාට දොඩම් ගෙඩියක් කන්න නැත්නම් දොඩම් ගෙඩියක් දෙන්නද අන්න ඒ අදහස් තමයි තියෙන්නේ right ඊළඟට පේන ඔයගොල්ලන්ට චීස් කෑල්ලක් තියෙනවා කොහොමද යන්නේ would you like cheese? like කෑල්ලක් කියන්නේ කොහොමද piece of cheese would you like a piece of cheese right right ඊළඟ එක would you like a cup of tea would you like a cup of tea burger එක නෙවෙයි toffee would you like a cup of tea කියන ලියන්න තේ කෝප්පයක් ඔතන තේ කෝප්පයක්නේ තියෙන්නේ ඊළඟට තුන්වෙනි එක අපි කරා දැන් හතරවෙනි එක ඒක toffee sir ඔව් burger එකක් නෙවෙයි would you like toffees නැත්නම් මෙතනට ඕන නම් some කියලා දාන්නත් පුළුවන් would you like some toffees ඊළඟට පස්වෙනි එක Would you you like like fruits එහෙම නැත්නම් some fruits හරි ඔන්න ඔය විදියට එන්න ඕන හරි මට ලියන්න ලිව්වේ නැත්නම් මම කරන්න ඊළඟට අද ඉතාල වැදගත් පාඩම් ටිකක් කියලා දෙනවා හරිද ඒ නිසා ඉක්මනට කරමු පුතේ වෙලාව වැඩි ගන්න එපා අපිට බොහොම සීමිත කාලයක් යන්නේ තියෙන්නේ හරි ඊළඟ එක බලමු ask and answer ask and answer ask කියන්නේ අහන්න answer කියන්නේ උත්තර දෙන්න would you like some grapes බලන්න එතන මේ මිදිවල්ලක් තියෙනවා මිදි පොකුරක් තියෙනවා බලන්න එයාගේ මූණ බලන්නකෝ you can see a smiling face right then you can understand or you can imagine the answer right if someone is interested in grapes right his face will become very delighted දැන් කවුරු හරි මොන හරි කැමති දෙයක් ගැන ඇහුවොතින් දැන් ඕගොල්ලෝගෙන් ඇහුවොත් අයිස්ක්‍රීම් එකක් කමුද කියලා ඕගොල්ලෝගේ මූණ නිකන් මොකද්ද වෙන්නේ අයි කිරි හැට්ටිය වගේ හරිද අන්න ඒ වගේ තමයි මේ බලන්න මූණ හරිම ලස්සන මූණක් තියෙන්නේ ඒ කියන්නේ එයා කැමති ඒකට ඒකෙන් තමයි කියන්නේ yes please කියලා බලන්නකෝ දෙවෙනි එක දැක්කයින් පස්සේ මූණ නිකන් මොකක් වගේද කජුලෙල්ල වගේ ඒ කියන්නේ මෙයා කැමති නෑ කියන එක නේද මොනවද මේ තියෙන්නේ මොනවද තියෙන්නේ beans? මොනවා මට නම් පේන විදියට මොනවද මේ sweet Beans. beans sweet potatoes would you like sweet potatoes නේද ඒ කියන්නේ ඔයා බතල වලට කැමතිද කියලා අහන්නේ හරිද ඉතින් ඔයගොල්ලන්ට පේන මූණ No thanks. ඔව් right අපි ලියමු ඒක would you like Sir කවුපිට තියෙන්නේ. කවුපිද
මට නම් පේන්නේ බතල වගේ. කවුපි නෙවෙයිනේ පුතේ. ටිකක් අර ලොකුවට තියෙනනේ අල වගේ. හරි. අපි කියමු would you like කවුපි හොම නෙවෙයිනේ. would you like සර් ඊට උඩ එකනේ. මං කියන්නේ දෙවෙනි එක. හරි. ඔව් සර් ඒක කවුපිනේ. කවුපි? ඔව් කවුපි සර් ඒ වගේ. සර් බතල ඔච්චර පුංචි නෑ අනික බතල ඔච්චර වෙනස්. නෑ මේ චූටි ඒකනේ. චූටි පින්තු හරි සර් කමන්නේ. නිකන් බතල දැකලා නෑ වගේ. හරි හරි ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. හරි බතල කියන්නේ තුන්වෙනි එක. හරි පොඩ්ඩක් ඉන්නකෝ. තුන්වෙනි එක පැන්කේක්. ඒකනේ. right ඉක්මන ලියා ගන්නකෝ කමන්නේ. right ඉතින් උත්තරේ මෙයා දෙනවා no thanks. no thanks. right මෙතන no කියන එක ලියලා අනිවාර්යෙන් කමා එකක් දාන්න. එයා දැන් ඉඳන් පුරුදු වෙන්න. හරිද? කමා ඒවා yes no ඒ වගේ දේවල් indeed ඒ වගේ තැන් වලදී අනිවාර්යෙන් කමා එක දාන්න ඕනේ. ඒක පුරුදු වෙන්න දැන් ඉඳන්. ඊළඟට තියෙන්නේ මොනවද පුතේ? would you like ඔව් දැන් සමහරක් කට්ටිය කියන මේකට ෆෑන් කේක් කියලා. මේ ෆෑන් කේක් නෙවෙයි. මොනවද මේ? ලෑවරියා. pan මෙන්න මේ p එකෙන් ලියන්න ඕන. you like some pancakes. pancakes ටිකක් දෙන්නද ඔයාට? එතකොට තසිත් මොකෝ කියන්නේ මේ? yes please. සර් මම නම් no thanks කැමති නෑ. එහෙමද? right ඊළඟ බලන්නකෝ. would you like a cupcake? මේ වගේ වලට කියන්නේ පුතේ cupcake එකක් කියලා. would you like a cupcake? cupcake එකක් දෙන්නද ඔයාට? right මේ බලන්නකෝ මූණ. එයා කැමති නැහැලු cupcake වලට. so we can write no thanks. අනේ cupcake එක ඔයාම තියාගන්න. right ඊළඟට බලන්න. අන්තිම එක මොනවද තියෙන්නේ? තක්කාලි ටිකක් නේ. would you like some tomatoes? would you like some tomatoes? තක්කාලි ටිකක් දෙන්නද? yes please. ඔව් දෙන්න තක්කාලි වලට එයා හරි ආසයි. right ඔන්න ඒ ටික හරිම ලේසි. ඊළඟට පෙරලා ගන්න ඕම 40 වෙනි පිටුව. 40 වෙනි පිටුව ඉතාම වැදගත් දෙයක් කියලා දෙන්නේ. You can see activity 15 on page number 40. Right now read it very carefully and try to understand what is written here. Vihanga සර් හෙන කියවන්න. ඔව් කියවන්න පුතේ. Dear Vihanga, my father will be taking us to the exhibition tomorrow. Tomorrow There there will be a circus. will be a circus too. Oh. Please join us. Please join us. Soumya. Soumya. මොන බලන්න පුතේ Vihanga received the following note from Soumya. දැන් මම ඔයගොල්ලන්ට notes තියෙන හැටි කියලා දීලා තියෙන්නේ. පටන් ගන්නකොටම අපි ඒවා කියලා දුන්නා. Vihanga received Vihangaට ලැබුණා the following note. following note කියන්නේ ඔය පල්ලෙහා තියෙන note එක. from Soumya. Soumya තමයි ඔය note එක එව්වේ. read it. එක කියවන්න and write a reply. write a reply. write කියන්නේ ලියන්න. reply කියන්නේ ඒකට පිළිතුරක්. using the given phrases. There are some phrases given for you. So you have to write a reply for Vihanga using these phrases. The phrases are very simple, right? You can understand them very, very easily. බලන්න යටින් තියෙන මේ phrases ටික. බලමු අපි ඉස්සෙල්ලා මේ note එක කියමු. බලන්න ඔයගොල්ලන්ට දැන් මම කියලා දුන්නා note ලියන හැටි බලන්න. dear Vihanga කියලා ලියුවා. ඊට පස්සේ කියන්න ඕන කතන්දරේ කෙටියෙන් කියනවා. My father will be taking us. ඒ කියන්නේ අපේ තාත්තා අපිව රැගෙන ආවි to the exhibition. ඔය බලන්න පුතේ මේකත් ඉගෙන ගන්න. ඔන්න vowel එකකින් පටන් ගන්න වචනයක් තියෙනවා. මොකකින් පටන් ගන්න එකද? vowel එකකින් පටන් ගන්න වචනයක් තියෙනවා නම් ඊට කලින් එනවා නම් the කියන එක ඔයගොල්ලෝ the කියන එක ශබ්ද කරන්න ඕන the කියලා. Right? So we have to pronounce this as the exhibition, not the exhibition, the exhibition. දැන් ඒ කියන්නේ මොකද්ද මේ තාත්තා අපිව රැගෙන යනවලු මොන හරි ප්‍රදර්ශනයක් බලන්න tomorrow කියන්නේ හෙට.
හෙට මොකක් හරි තියෙන ප්‍රදර්ශනයක් බලන්න තාත් එක්ක යනවලු. There will be a circus too. මේ ප්‍රදර්ශනයේ සර්කස් එකකුත් තියෙනවලු. හරිනේ හොඳයි වැඩේ නේද? Please join us. මොකද කියන්නේ please join us. ඒ කියන්නේ කරුණා කළා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. කොහොමද එහෙනම් කියන්නේ කරුණා කළා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා? කියන්න කටහල්ල කියන්න බය නැතුව. Please join us. Please join us. Please join us. කරුණා කළා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඊළඟට තියෙනවා දරුවනේ සෞම්‍ය කියලා තියෙනවා. right. බලන්න දැන් අපි මේකට reply එක ලියන්න ඕන. right. බලන්න මේකේ තියෙන දේවල්. I would like. මොකද පුතේ I would like කියන්නේ? මම කැමති. මම කැමතියි කියන්නේ. මම කැමති. ඔව්. ඊළඟට I'll call you. I'll call මම you. යට කෝල් කරන්නම්. ඔව් මම ඔයාලට call කරන්නම්. මම ඔයාලට call එකක් දෙන්නම්. ඊට පස්සේ තියෙනවා to join you. to join you කියන්නේ ඔයාට join වෙන්න. ඔයාට join වෙන්න, ඔයාට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ when I come. මොකද මුතේ when I come කියන්නේ? කීයටද මම එන්නේ? ඔතන when කියන එක වෙනස්. ඔතන වෙලාව ගැන නෙමෙයි කියන්නේ. ඔතන කියන්නේ ඔය වාක්‍ය සම්බන්ධ කරන දැන් ඉස්සරහට ඔයගොල්ලන්ට මම කියලා දෙනවා when කියන එකයි while කියන එකයි. හරිද? ඒක ටිකක් දිග පාඩමක්. ඉස්සරහට දැන් ඔයගොල්ලෝගේ මැයි මාසේ ටියුට් එකේ අපි මැයි මාසෙකේ ඔයගොල්ලන්ට කියලා දෙනවා තව ඉතා වැදගත් ටෙන්ස් එකක් past simple past එක. ඒක ඉවර වෙච්ච ගමන් ඕගොල්ලන්ට මේ when කියන එකයි while කියන එකයි කියලා දෙනවා. right. එතකන් අපි නිකන් එක ලාවට දැනගමු. when I come කියන්නේ මම එනකොට. මොකද when I come කියන්නේ මම එනකොට. හරිද? ඊළඟට තියෙනවා dear සෞම්‍ය. ඊළඟට අන්තිමට තියෙනවා විහංගා. right. එහෙනම් අපි මේක ලියන්න පටන් ගමු. right. දැන් අපි ලියන්න පටන් ගමු. ලියන්න එහෙනම් ඔයගොල්ලෝ මුලින්ම මොකද ලියන්න ඕන කියලා මට කියන්න ඉස්සෙල්ලා. Dear සෞම්‍ය. ඔව් ලියන්න එහෙනම් dear සෞම්‍ය කියලා හැමෝම ලියන්න ඕන දැන්. මං අතරින් පතර කට්ටියට කියනවා ලියපුවා පෙන්නන්න කියලා. හොඳයි. කාට කියයිද දන්නේ නැහැ. ඒකින්ද ලියන්න ඉක්මනට dear සෞම්‍ය. මට ලියන්න. ඊට පස්සේ මොකද්ද ලියන්න ඕන? I would like to join you. Very good. I would like to join you. නියමයි. ලියන්න පුතේ. මම ලියන්න. I would like to join you. right. ඊට පස්සේ I would like to join you කියලා අපි full stop තියුවා. ඊළඟට මොකද ලියන්නේ? When I come, I will call you. ඔව් when I come කියලා දාන කම එකක් I'll call you. හරි? නැත්නම් I'll call you when I come. එහෙම ලිව්වත් හරි. ඒ විදිහටම හරි. right. ලියන්නේ නම් ඊළඟ ටික. right. මම එහෙනම් බෝඩ් එකේ ලියන්නම්. dear ඒක බෝඩ් එකේ යනවා. ඔව් dear කවුද පුතේ? සෞම්‍ය නේද? dear සෞම්‍ය කම එකක් දාන්න අනිවාර්යෙන්ම. right. ඊළඟට අපි ලියනවා I would like to join you. I would like to join you. හරි? ඊට පස්සේ I'll call you when I come. I'll call you when I come. right. ඊට පස්සේ මොකද ලියන්න ඕන? මොකද්ද? විහංගා එච්චරයි නේද? හරි. ඉතින් බලන්න මේ නෝට් එකක් ලියන එක මහ ලොකු වැඩක්ද? හරිම සරල දෙයක්. හරිද? ඕකට ලකුණු ගන්න පුළුවන් ඔයගොල්ලෝ ලේසියෙන්ම. right. ඊළඟට අපි අද unit 4 එකට ගිහිල්ලා පොඩි පාඩමක් කරලා තමයි අපේ ටියුට් එකේ වැඩවලට යන්නේ. right. so turn to page number 42. Now we are moving to unit 4, a busy day. Right? Then what is the topic of this unit? A busy day. මොකද පුතේ a busy day කියන්නේ? කොහොම ලච්චුපත පෙරලා ගන්න 40. වැඩ වැඩි කලබලකාරී දවසක්. ඔව් වැඩ වැඩි වැඩ අධික දවසක්. ඔව් වැඩ වැඩි දවසක් කලබලකාරී වැඩ වැඩි දවසක්. හරි. බලන්න ඊළඟට මේකේ තියෙනවා ලස්සන කතාවක් තියෙන්නේ. අපි බලමු මේක. මම කියන්නම් ඔයගොල්ලෝට තේරුම් ගන්න පුළුවන් මහා අමාරු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. Lahiru woke up at 5 am. හරි? Lahiru woke up at 5 am to go to school.
හොඳ දරුවෙක් බලන්න උදේ 5ට නැගිටලා තියෙනවා. ඔන්න woke up කියන එකේ තේරුම. මොකද woke up කියන්නේ අවදි වුණා. woke up කියන එකේ තේරුම මොකද? අවදි වුණා. ලහිරු woke up at 5 am උදේ 5ට අවදි වුණා to go to school. to go to school. right. ඒ කියන්නේ පාසලට යාමට. දැන් ඔන්න මම මේ කියන වාක්‍ය දැන් ඔයගොල්ලෝ කියන්න ඕන. හරිද? හැමෝමලා කියන්න ඕන. මම උදේ 5ට අවදි වුණා කොළඹ යන්න. I woke up at I woke up 5 a.m. to go Colombo. very good. I woke up at 5 am to go to Colombo. ඊළඟට මේක කියන්න බලන්න. මම උදේ 5ට අවදි වුණා නාන්න. උදේ 5ට අවදි වුණා නාන්න. කොහොමද කියන්නේ? I woke up at 5 a.m. to body. to have a bath නැත්නම් to bathe. හරි? bath කියන්නේ නෑම කියන එක. ඒක noun එක. හරිද? ක්‍රියාපදේ bathe. B-A-T-H-E. right. අපි බලමු. ඊට පස්සේ he made his bed, washed his face and went to the kitchen to collect his lunch box. මොකද්ද මෙයා කරේ? he made his bed. හොඳ දරුවෙක්. නැගිට ගමන් මොකද්ද කරේ? අඳ bed sheet එක හොඳට හදලා ලස්සනට පිළිවෙලට ඒක ලෑස්ති කරා. washed his face මූණ හොදගත්තා and went to the kitchen කුස්සියට ගියා to collect his lunch box. එයාගේ කෑම පාර්සලේ නැත්තම් කෑම පෙට්ටිය ගන්න. right. now බලන්න අම්මා කියනවා මෙහෙම. here's your lunch. do you have cricket practices today? අම්මා අහනවා here's your lunch. මෙන්න පුතේ ඔයාගේ lunch එක lunch box එක දීලා කියනවා මෙන්න ඔයාගේ කෑම. do you have cricket practices today? අද ඔයාට cricket practice තියෙනවද? අද ඔයාට cricket practice තියෙනවද? හරි. ඊළාට ලහිරු කියනවා not today. mother I have scouting this afternoon. ඒ කියන්නේ මොකද්ද? not today. අද නෑ අම්මේ අද cricket practice නෑ. I have scouting this afternoon. I have scouting. මොකද scouting කියන්නේ? scouting කියන්නේ බාලදක්ෂ. scouting කියන්නේ මොකද්ද? බාලදක්ෂ. එහෙනම් මෙයාට අද තියෙන්නේ මොනවද? cricket practice නෙවෙයි අද තියෙන්නේ scouting. බාලදක්ෂ සම්බන්ධ වැඩ. this afternoon කියන්නේ අද හවස කියන අදහස. right. ඊළඟට mother අම්මා කියනවා අම්මට මතකයි you had cricket practices on Friday last year. මොකද පුතේ මේ last year කියන්නේ? last කියන එක පාවිච්චි කරන්නේ. ඔව් last කියන එකයි පාවිච්චි කරන්නේ පහුගිය කතන්දර කියන්නේ. එහෙනම් last year කියන්නේ ගිය අවුරුද්දේ. එහෙනම් ගිය මාසෙ කියන්නේ කොහොමද අපි? Last month. last month. කොහොමද කියන්නේ ගිය දශකයේ? සදශකයට කියන්නේ මොකද්ද? ඔව් මේක දන්නේ නැත්නම් ලියා ගන්නකො මේ දන්නේ නැති වචන ලියා ගන්න. decade කියන්නේ දශකය. Last decade. last decade කියන්නේ ගිය දශකයේ. හරිද? right. සියවසට කොහොමද කියන්නේ? ලියා ගන්න දන්නේ නැත්නම් centenary සියවස. හරි? ඊළඟට අපි කිව්වොත් මේකත් ලියා ගන්න කොහොමද? millennium. millennium. millennium කියන්නේ පුතේ අවුරුදු 1000ක් සහස්‍රයක්. millennium. ඊළඟට ඊටත් වඩා දීර්ඝ කාලයක්. මොකද්ද? යොන් කියන පුතේ කල්පය. යොන් කියන්නේ කල්පය. හරි? වතුර. හරි? වතුර. KEON කල්පය. හරි? ඉතින් ඔය කල්ප වලටත් එහා ගියන් පස්සේ කියනවා අසංඛේය පළවෙනි එකේ දෙවෙනි එකේ තේරුම මොකද්ද? decade කියන්නේ දශකය. මේ කියන්නේ ශතවර්ෂය. millennium කියන්නේ අවුරුදු 1000 සහස්‍රයට කියන නම. යොන් කියන්නේ කල්පය. අනේ මට වතුර ඩැක් ගන්න දෙන්න යාට ඕනේ. දෙවෙනි එක මොකද්ද සර්? අසිත් කෑ ගන්න එපා හොඳේ. centenary ලියා ගන්න සහ මේ අවුරුදු 100. හරිද? ශතවර්ෂය කියන එක. millennium කියන්නේ සහස්‍රය. යොන් කියන්නේ කල්පය. හරි?
ඊළඟට දැන් අපි මේ කල්පවලත් කියනවනේ අසංකේය කල්පයක් කියලා කියනවනේ. කියන්නේ දන්නවද කොච්චර ප්‍රමාණයක්ද කියලා? ඈ දන්නේ නැද්ද? එක ලියලා එක පිටිපස්සෙන් බිංදු 140ක් දාන්න. එක ලියලා කීයක් දානවනේ බිංදු 140ක්. හරි? අන්න ඒ වගේ ප්‍රමාණයක් හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්නවත් බෑ. හරි? right. ඊළඟට අපි බලමු. ඔව්. ඊළඟට අපි බලමු you had cricket practices on Fridays last year. වට ගිය අවුරුද්දේ නම් cricket practice තියුනේ සිකුරාදා තමයි තියුනේ. But this year you have scouting. ඒ වුණාට මේ අවුරුද්දේ මේ තියෙන scouting. right? ඊට පස්සේ අහනවා have they changed the practice days? Have they changed? මොකද පුතේ have they changed කියන්නේ? ඔවුන් වෙනස් කරලා තියෙනවද කියලා අහනවා. practice days කියන්නේ පුහුණු වීමේ දවස්. පුහුණු වීමේ දවස් වෙනස් කරලා තියෙනවද කියලා අහනවා. ඊට ලහිරු කියනවා yes they have. yes they have. ඔව් අම්මේ මේගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. the coach decided. the coach කියන්නේ පුහුණුකරු. coach කියන්නේ කාටද? පුහුණුකරු. decided කියන්නේ තීරණය කළා. to change the practice days. practice day එක එනම් පුහුණු වෙන දවස් වෙනස් කරන්න තීරණය කරා පුහුණුකරු. the teacher in charge will send you a letter with the new days. the teacher in charge. කවුද මේ teacher in charge කියන්නේ? teacher in charge කියන්නේ දරුවනේ මොනවා හරි දෙයක් බාර වෙන ගුරුතුමා. අපි හිතමු ක්‍රිකට් කියලා. ඒ ක්‍රිකට් සම්බන්ධව ගුරුතුමෙක් ඉන්නවා. අපි හිතමු ඕගොල්ලෝගේ තියෙන වෙන ස්පෝර්ට්ස් තියෙනවනේ ඕන තරම් ඉස්කෝලේ. එක්ක වෙන societies, associations, ඔය වගේ there are so many extracurricular activities in schools. පාසල් වල විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒව බාරව ගුරුතුමෙක් ඉන්නවා. අන්න එයාට අපි කියනවා teacher in charge. ඒ බාර වෙන්න ගුරුතුමා කියන අදහස. right. ඊට පස්සේ අම්මට කියනවා the teacher in charge. ඔන්න බලන්න මේකෙත් ඔයගොල්ලන්ට කියලා දෙන්න දෙයක් තියෙනවා. බාහන දරුවනේ teacher කියලා මොකක්ද දාලා තියෙන්නේ පොඩි hyphen එකක් දාලා නේද? ඊට පස්සේ in කියලා දාලා තියෙනවා. ආපහු පොඩි hyphen එකක් දාලා charge කියලා තියෙනවා. මෙන්න මේ වගේ වචන වලට දරුවනේ අපි කියනවා compound nouns කියලා. හරි? මේ කෑලි එකතු වෙලා නේද මේ වචනේ හැදිලා තියෙන්නේ. teacher කියන එක වචනයක්. in කියන්නේ තව එකක්. charge කියන්නේ තව එකක්. ඔය තුන එකතු වෙලා තමයි මේ වචනේ හැදිලා තියෙන්නේ. මේවට කියනවා ඉස්සරහට අපිට ඉගෙන ගන්න පාඩමක් අමාරු ඒවා නෙමෙයි teacher in charge. ඒ විෂය හරි මොකක් හරි බාර වෙන්න ගුරුතුමා. මේවට කියනවා compound nouns. නැත්තම් නාම පද ගොඩක් එකතු වෙලා තමයි තනි වචනයක් වගේ හැදිලා තියෙන්නේ. will send you a letter. අම්මේ වාට ඒ ගුරුතුමා ලිපියක් එවාවි with the new days. right? ඒ කියන්නේ අලුත් දවස් මොනවද? ක්‍රිකට් තියෙන්නේ කවද්ද? ස්කවුටින් තියෙන්නේ කවද්ද? අන්න ඒවා නෝටිස් කළා අම්මට ලියුමක් එවයි කියලා කිව්වා. ඊළඟට අම්මා අහනවා is Ilham staying after school with you? එයාගේ යාළුවෙක් ඉන්න ඉල්හම් කියලා. එයාත් ඔයත් එක්ක අද හවසට ඉස්කෝලෙන් පස්සේ ඉන්නවද කියලා අහනවා. ඊළඟට ලහිරු කියනවා yes mother and Krishna too. මොන බලන්න. අම්මේ එයා විතරක් නෙවෙයි කවුද? ක්‍රිෂ්ණත් ඉන්නවා. බලන්න ක්‍රිෂ්ණත් කියලා කොහොමද මොකෙන්ද කිව්වේ? මොකෙන්ද කිව්වේ? කොහොමද කිව්වේ පුතේ? මේ ඉගෙන ගන්න. to කියන එකෙන්. හරිද? මෙන්න මේ to කියන එකෙන් තමයි මෙන්න මේ අල්ත යන්න කියන වගේ තේරුමක් තමයි එන්නේ. හරිද? ක්‍රිෂ්ණත්. හරිද? එහෙනම් කොහොමද කියන්නේ? තසිතුත් කියලා කොහොමද කියන්නේ? තසිත් to. තසිත් to. තසිතුත් අපිත් එක්ක එකතු වෙයි. කොහොමද කියන්නේ? තසිත් to joined us. තසිතුත් අපිත් එක්ක එකතු වුණා. අතීත කාලෙම මොන කිව්වා. right. අන්න ඒ වගේ. හරි. ඊළඟට අපි යම් බලන්න. that's good. that's good. ඒක නියමයි. You can share your lunch with your friends. අම්මා ඊටාම හොඳ දෙයක් කියනවා. You can share your lunch with your friends. ඔයාලට පුතේ කෑම ඔයාගේ යාළුවොත් එක්ක එනං පුවමාරු කරගන්න පුළුවන්. What time will you finish? ඔයා කොයි වෙලාවටද ඔයාගේ මේ ස්කවුටින් ඉවර වෙන්නේ? ඊළඟට ලහිරු කියනවා at 5. at 5 කියන්නේ 5ට. Mother, can you ask Darren's mother to bring my scout logbook? මේ මොකද කියන්නේ? මොකද දැන් ඔය ස්කවුටින් කරන දරුවෝ දන්නවා logbook එකක් කියලා තියෙනවා නේද? හරි?
ඉතින් මේ logbook එක හරිද? අරගෙන ගිහිල්ලා තියෙනවා මෙයාගේ යාළුවෙක්. යාළුවගේ නම තමයි Darren. එහෙනම් මේ අහන අම්මට කියනවා අම්මේ can you ask Darren's mother Darrenගේ අම්මට කියන්න පුළුවන්ද to bring my scout logbook? මගේ scouting වල logbook එක අරගෙන එන්න පුළුවන්ද කියලා. He took it home last week and he is not well. He took it home last week. ඒ කියන්නේ මොකද්ද? He කියන්නේ ඔහු, took it home කියන්නේ ඒක අරගෙන ගියා ඒගොල්ලෝ ගෙදර. Last week කියන්නේ ගිය සතියේ and he is not well. දැන් එයාට සනීප නැහැ. And I need the logbook today. අම්මේ අද මට ඒ logbook එක ඕන. ඒක නිසා ඩැරන්ගේ අම්මට කියන්න එයා අම්මා එනකොට ඒ logbook එකත් අරගෙන එන්න කියලා. ඒ පණිවිඩය දෙන්න කියන එක තමයි කියන්නේ. ඊළඟ අම්මා කියනවා all right හරි පුතේ I'll ask her මං කියන්නම් එයාට දැනුවත් කරන්නම්. Here's your water bottle. මෙන්න ඔයාගේ වතුර බෝතලේ. Take your cap and the scout uniform. ඉතින් අම්මලානේ ඔක්කොම මතක් කරන්නේ නේද? මේවා හරිනම් ඊට ඉස්සරින්දා රැට කෑම් පෙට්ටිය නම් ඉතින් උදේටනේ ගන්න වෙන්නේ. ඉතින් තමන්ගේ යුනිෆෝම් එක, එතකොට තමන්ට අවශ්‍ය පොත් ටික හෝම්වර්ක් කරලා ඒව ලස්සනට පොත් බෑග් එක හදලා ඔක්කොම කරලා තමයි නිදා ගන්න ඕනේ. නිදා ගන්න යන්නේ එහෙමයි. හරිද? බුදුන් වැඳලා නේද? ඒ ඔක්කොම කරලා තමයි නිදා ගන්න යන්න ඕනේ. right. ඉතින් ඕව අම්මා කියන්න ඕනේ නෑ. ඔයාගේ තොප්පිය ගන්න, පොත් ටික ගන්න. එහෙම පුරුදු වෙන්න එපා. පිළිවෙලට වැඩ කරන්න. right. Here's your water bottle. මෙන්න වතුර බෝතලේ. Take your cap. ඔයාගේ cap එක ගන්න and the scout uniform එක ගන්න. ඊළාට එහා පිටුවේ තියෙනවා there comes the bus. Bye sister. ඊළඟට there comes the bus. මොකද පුතේ ඔය there comes the bus. ලස්සන වාක්‍ය රටාවක් ඔය. මොකද there comes the bus. මොකද්ද ඔය කියන්නේ? ඔන්න බස් එක එනවා. there comes the bus. අන්න බස් එක එනවා. bye sister. sister bye කියනවා. right. ඊළඟට අපි කියනවා bye. where's your cap? sister අහන bye. where's your cap? ඔයාගේ cap එක. oh I forgot it. I forgot it. මොකද I forgot it කියන්නේ? මට ඒක forgot කියන්නේ අමතක වුණා. I forgot it. Can you get it for me please? මට ඒක ගෙනත් දෙනවද? It's on my table. It's on my table. ඒක මගේ මේසේ උඩ. මගේ cap එක ඇති මේසේ උඩ කියනවා අක්කට ඒක ගෙනත් දෙන්න කියලා. Here you are. ඔන්න ඔයාගේ තොප්පිය. bye bye කියලා ඒ role play එක අවසන් වෙනවා. right. අපි බලමු ඊළඟට ඒකේ activity 2 එක. හරි ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මේක homework එකක් විදියට කරන්න අනිවාර්යයෙන්ම. බාඩ මුලින්ම තියෙන්නේ අපි අහමු බිනුරි කියන්න පුතේ මේ ප්‍රශ්නේ කියලා මට උත්තරේ කියන්න. vendors කියන්න පුතේ. vendors Lahiru have scout practices. ඔව් කියන්න පුතේ මට තේරුම. කවදද ලහිරුට ස්කවුට් ප්‍රැක්ටිස් තිබුණේ? ඔව් ස්කවුට් ප්‍රැක්ටිස් තියෙන්නේ ලහිරුට කවද්ද? දැන් ඔයා දන්න උත්තරේ කියන්න බලන්න. Friday. Yes, on Fridays. On Fridays he has scout practices. සර් ඊළඟ එක මම කියන්න. right දෙවෙනි එක කියන්න බලන්න තසිත් එන. Who has taken Lahiru's logbook? right. Then what is the meaning of this sentence? කවුද ලහිරුගේ logbook පොත අරගෙන ගියේ? ඔව් කවුද ලහිරුගේ log පොත අරගෙන ගිහිල්ලා තියෙන්නේ? right. Then what is Darren? right. Then third one I would like to ask from Motika. කියන්න බලන්න Motika. සර් මොකිට? sorry Mokita කියන්න බලන්න. Name the friends who do scouting with Lahiru. right. Name the friends who do scouting with Lahiru. මොකද පුතේ name කියන්නේ මෙතන? නම් කරන්න කියන අදහස. හරිද? නම් කරන්න the friends යාළුවෝ who do scouting with Lahiru. ලහිරුත් එක්ක scouting කරන යාළුවෝ නම් කරන්න. කවුද එහෙනම් යාළුවෝ ටික කියන්න මට ඉක්මනට. මොකද කියන්නේ? Krishna Ilhan. right. very good. right. Then fourth one I would like to ask from Vihanga. Vihanga කියන්න බලන්න හතරවෙනි එක. Why has Darren not returned Lahiru's book? Why has Darren not returned Lahiru's book? Then what is the meaning of this sentence?
ඇයි දරන්ට මේ ගෙනත් දෙන්න බැරි වුණේ ලහිරුගේ පොත්ත? ඔව්. ඇයි ඩැරන් ලහිරුගේ පොත් ගෙනල්ලා දුන්නේ නැත්තේ? What is the reason for that? කියන්න. ඉක්මනට උත්තරේ. He is not well. Because උත්තරේ දෙන්න පුතේ because තියන්න. Because he is not well. Right then, fifth one I would like to ask from Rangika. කියන්න බෑ Rangika. Hurry up. පස්වෙනි එක. Why was Lahiru in a hurry to go? Why was Lahiru in a hurry to go? Then what is the meaning of this? මේක වාක්‍ය තේරුම කියන්නේ. එයා කොහෙද යන්නේ? නෑ. Why was Lahiru in a hurry? මොකද පුතේ hurry කියන්නේ? දැන් අපි කියනෝනේ hurry up කියලා. මොකද්ද මේකේ තේරුම? ඉක්මන් කරන්න කියන එකනේ. දැන් why was Lahiru in a hurry? ඇයි නිකම් මේ ලහිරු හරි හදිස්සියකින් කලබලයකින් හිටියේ යන්න? What was the reason for that? හේතුව කියන්න බලන්න. මොකද්ද හේතුව? සිංහලෙන් කියන්නකෝ හේතුව මට ඉස්සෙල්ලා. ගලප ගන්න අමාරු නම්. බස් එක ඇවිල්ලා. බස් එක එනවා නේද? There comes the bus කියලා. So then how can you write the answer for this? Because the bus was coming. බස් එක පැමිණෙමින් නැත්තම් එමින් තිබුණා. Right. Then sixth one I would like to ask from last one from Himaya. Himaya කියන්න බලන්න 6 වෙනි එක. සර් මගේ අච්චු පොත නැහැනේ ලියන්න විදියක් නැහැ ඉස්කෝලේ දාලා ඇවිල්ලා. හරි ෂෝ. එහෙනම් මට කියන්න අනුකි 6 වෙනි එක. What did Lahiru forget to take with him and where was it? Right. Very good. කියන්න පුතේ මේකේ තේරුම මට. ඒ කියන්නේ ලහිරුට ඔව්. අමතක වුණේ මොකක් ගන්නද ඒක කොහෙද තිබුණේ කියලා. Very good. කියන්න පුතේ මොකද්ද ලහිරුට අමතක වුනේ? His cap. Yes. Then you can say Lahiru forgot to take his cap and it was on his table. ඒක තියුනේ යාගේ මේසේ උඩ. තේරුණා නේද හැමෝන්ටම? තේරුණාද? ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් නේද? homework විදියට මේක දෙනවා. හරි. ඊළඟට activity 3 එකට යන්. Here's a notice. Read and complete the table below. හොඳට කියවන්න. කියවලා ඔකේ යට තියෙනවා උත්තර ටික. මම මේක කියලා දෙන්නේ. ඔයගොල්ලෝ ඉක්මනට කරන්න විනාඩි 5ක් දෙන්න. හරි? මේක ලේසි. සර් සිටිද? මොකද්ද? මේ ප්‍රශ්න ටිකනේ. ඔය තියෙන name of the drama ඊට පස්සේ date, time, presented by, venue. ඒවට උත්තර ටික ලියන්න ඉස්සරහින් මේක notice එක අඳින්න ඕනේ නැහැ. හොඳද? activity 3 කියලා ලිව්වා. ඊට පස්සේ යටින් name of the drama කියලා drama එකේ නම ලියන්න. date, time මේ ටික ලියන්න ඉච්චරයි. මට කරන්න. විනාඩි 5යි. 5ක් යන්නෙත් නැහැ. ඒක හදිස්සිය දරුවෙක් ඉක්මනට ඉවර කරා නම් activity 4 එකත් කරන්න. එතනක් තියෙන note එකක්. හරිම ලේසි. ඒත් උඩ තියෙන වචන ටික මන්ට ලියන්න. Right. Have you finished? Anuki, have you finished?
Finish. No, sir. Then what about Sydney? Sydney have finished. Finish. Then what about Biguni? කරාද පුතේ? No, sir. කරන්න ඉක්මනට. හරිය. ඊළඟට ධනංජන have finished. No, sir. ඉක්මන් කරන්න. අරුත්සා විනුදි හරිද පුතේ? විනුදි have finished. Sir, venue කියන්නේ මොකද්ද? venue කියන්නේ පුතේ පවත්වන ස්ථානය. venue කියන්නේ පවත්වන ස්ථානය. ඉවරයි sir. Right. Right, I බලමු. Here's a notice. Read and complete the table below. Here's a notice. මේ තියෙන notice එකක්. පොඩි දැන්වීමක් තියෙන්නේ. Read. හොඳට කියවන්න මේක. And complete the table below. Complete the table below. ඒ පල්ලෙහා තියෙන වගුව පුරවන්න. මුලින්ම තියෙනවා notice කියලා තියලා. The 8th Scout Troop of Dharmapala College proudly presents. 8 කියන්නේ 8 වෙනි. Scout Troop කියන්නේ බාලදක්ෂ කණ්ඩායම of Dharmapala College ධර්මපාල විද්‍යාලයේ proudly presents. මොකද පුතේ proudly presents කියන්නේ? ආඩම්බරයෙන්. proudly කියන්නේ ආඩම්බරයෙන්. presents කියන්නේ ඉදිරිපත් කරනවා a trip to heaven. මොකද මේ heaven කියන්නේ? අනුකේ යන්න ආසයිද heaven එකට? Oh, ඈ ආසයිද? ආසයි. මොකද heaven කියන්නේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ. heaven කියන්නේ දිව්‍ය ලෝකේ. දන්නේ නැත්නම් ලියා ගන්න. ඉතින් දිව්‍ය ලෝකේ දන්නවා නම් මේකත් දැනගන්න ඕන. හරි? මොකද hell කියන්නේ? hell කියන්නේ අපාය. hell කියන්නේ අපාය. සර් ලොකු අගාධයක් පැහැරලා කියන හෙලි කියන මොකද? ලොකු වලක් අගාධයක් ඒකට හෙලිකිලි කියනනේ. hill පුතේ ලොකු අර කන්දකට කියන hill කියලා. ඒ කියන්නේ තනි නෑ සර් ලොකු බෑවුම. බෑවුමකට ඔව්. hell බලමු අපි. හරි? ඊට පස්සේ මෙන්න මේකත් ඉගෙන ගන්න මේ ගාම්ම. cosmos. මේකත් ඉගෙන ගන්න. මොකද cosmos කියන්නේ? cosmos කියන බ්‍රහ්ම ලෝකෙට. cosmos කියන බ්‍රහ්ම ලෝකේ. හරිද? ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ මනුස්ස ලෝකේ ඔය ටිකනේ තියෙන්නේ ලෝක. හරිද? හරි. ඊළඟට a trip to heaven. trip කියන්නේ trip එකක් දන්නවනේ සංචාරයක් මොකක් හරි දැන් ඔය ගිහිල්ලානේ දැන් ඔය කොරෝනා ටික වැඩි කරගත්ත නේද? trip ගිහිල්ලා නේද? අවුරුද්දට නේ? right. දිව්‍ය ලෝකේ යන trip එකක් ගැන තමයි කතාව. හරිද? A drama based on a popular folk tale. A drama කියන්නේ නාට්‍යයක් based on ඔන්න ඔය වචන ඉගෙන ගන්න. based on ඒකට මූලික වෙලා තියෙන්නේ. මොකද්ද based on කියන එකේ තේරුම? මොන හරි දෙයකට මූලික වෙලා තියෙනවා. මෙන්න මේක උඩ ඉඳගෙන තමයි මේ නාට්‍ය හදලා තියෙන්නේ. A popular කියන්නේ පුතේ තා ජනප්‍රිය කියන එක folk tale. මොකද්ද මේ folk tale එකක් කියන්නේ? ජනකතා. ඔව් ජන කතාවක්. ජන කතාවලට කියන folk tale, ගැමි කතා, ජන කතා. ඊළඟට මේ fairy tale එක කියන්නේ මොකද්ද? සුරංගනා.
සුරංගනා කතා. ෆේරි ටේල් එකක් කියන්නේ සුරංගනා කතා. ලියා ගන්න මේව දන්නේ නැත්තම්. ඊළඟට ෆික්ෂන් එකක් කියන්නේ මොකද්ද? ෆික්ෂන් එක. ෆික්ෂන් එකක් කියන්නේ පුතේ ප්‍රබන්ධයක්. ඇත්ත කතාවක් නෙවෙයි මොන හරි ගොතපු කතාවක්. ඒවට කියන ප්‍රබන්ධ කියලා නේද? ප්‍රබන්ධ ෆික්ෂන් එක. ඊළඟට සයන්ස් ෆික්ෂන් කියලා තියෙනවනේ. මොනවද සයන්ස් ෆික්ෂන් කියන්නේ? විද්‍යා ප්‍රබන්ධ. විද්‍යා ප්‍රබන්ධ. හරි ලස්සන කතා තියෙනව නේද? ආතසී ක්ලාක් මහත්තයා තැහෙන ලියලා තියෙනවා. ඊළඟට අපි කිව්වොත් නවල් එකක්. නව කතාවක්. හරි. ඊළඟට අපි කිව්වොත් ෂෝට් ස්ටෝරි එකක් කියලා. මොකද ෂෝට් ස්ටෝරි කියන්නේ? කෙටි කතාවනේ. කෙටි කතාව. කෙටි කතාව වෙනම කතාවක් තියෙන වෙනස මොකද්ද? වෙනස තියෙන්නේ පුතේ මෙහෙමයි. දැන් කෙටි කතාවක් කියන එකක් හරි ප්‍රබලයි. නව කතාවත් එක්ක ගත්තයින් පස්සේ කෙටි කතාවක් කියන එක හරි ප්‍රබලයි. හේතුව තමයි හරිද? කෙටි කතාවක ඊටාම සුළු දෙයක් තමයි ඒකේ ගන්නෙ මොන හරි මේ ලියන රචකයෙක්. දැන් ඔයගොල්ලෝ කියවලා තියෙද්ද දන්නේ ගීද මෝපසාන් කියලා ඊටාම දක්ෂ ෆ්‍රෙන්ච් රයිටර් කෙනෙක් ඉඳියා. එයා ලිව්වා ඔයගොල්ලන්ට සිංහලනුත් ඒක තියෙනවා නූල් කෑල්ල. මට මතකයි ඉස්සර අපිට තිබුණා මේ සිංහල සාහිත්‍ය වලටත් තියෙනවා නූල් කෑල්ල කියලා කතාවක්. මේ නූල් කෑල්ල කියන කතාව මේකට පාදක වුණේ නූල් කෑල්ලක්. මේ බිම වැටිලා තිබිච්ච නූල් කෑල්ලක් ඔස්සේ තමයි මෙයා මේ කතාව ගෙතුවේ. හරිද? ඉතින් අන්න ඒ වගේ ඊටාම සුළු සිද්ධියක් මුල් කරගෙන තමයි ෂෝට් ස්ටෝරීස් රචනා වෙන්නේ. ඒවයි අනිත් එක මේ ගොඩක් චරිත අඩුයි. හරි? දැන් නවල් එකක නම් චරිත ගොඩක් ඉන්න පුළුවන්. දැන් ෂෝට් ස්ටෝරි එකේ ඊට වඩා සාපේක්ෂව ගොඩක් චරිත අඩුයි. හරිද? ඕක තමයි තියෙන වෙනස්කම්. අනිත් එක මේ දැන් ෂෝට් ස්ටෝරි එක හරි ප්‍රබලයි කියන්නේ මේක දැන් නවකතාවක් වගේ ගොඩාක් දිගට අරන් යන්න බෑ. හරිද? මෙයා ඉක්මනින් එයාට තියෙන කතාව මේ එයාගේ කියන්න ඕන දේ ඔක්කොම ඉවර කරන්න ඕන. දැන් නවකතාව නම් ටිකක් දුරට යන්න පුළුවන්. මොකද ඒක ටිකක් දිග නිසා. දැන් ෂෝට් ස්ටෝරි එකක් ඒ වගේ මහා දිගට යන්න බෑ. ඒක සීමිත ප්‍රමාණයකින් තාම කෙටියෙන් අවශ්‍ය කතාව ඒක කියන්න ඕන. මට නම් තේරෙන විදිහට ෂෝට් ස්ටෝරි හරි ප්‍රබලයි බලවත්. ඊටත් වඩාම හරි බලවත් පොයම්ස් කියන එක. පොයම් එකක් කියන්නේ හරිම බලගතු අවියක් වගේ. ලේසි නෑ පොයම් එකක් හොඳ පොයම් එකක් ලියන්න. හරිද? මේ එක මතක තියාගන්න. ඔන්න මේ ටිකත් ලියා ගන්න ඕගොල්ලෝ දන්නේ නැත්තම් ඕව අපිට එතකොට ලේසි ඕවා දැනගත්තම හරි. right අපි බලමු එහෙනම් based on a popular folk tale ජනප්‍රිය මොනවා හරි ජනකතාවක් පාදක කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. On 3rd May 2016 at 2:30 PM in the main hall. right. මැයි මාසේ 16 වෙනිදා මැයි මාසේ 3 වෙනිදා 2016 2:30ට in the main hall ප්‍රධාන ශාලාවෙත් තමයි මේක පැවැත්වෙන්නේ. right. අපි බලමු 16 නේද? සමහරට ටෙක්ස්ට් හරි. ඕගොල්ලෝයි තියෙන විදිහට ලියන්න සමහර ටෙක්ස්ට් බුක් එකේ ඒක දිනේ වෙනස් වෙලාද දන්නේ නැහැ. right. අපි බලමු name of the drama. එහෙනම් ඕගොල්ලෝ ලියන්න ඕනේ මොකද්ද? a trip to heaven. මං හිතන්නේ සර් ඔය ගමරාල දිව්‍ය ලෝකෙට ගිහපු හැටි එන්නේ. ඔව්. අර දිව්‍ය ලෝකයේ ගමරාල්නේ. ඒක තමයි මටත් තේරෙන විදිහට. ඊට ඩේට් එක මොකද්ද පුතේ? 3rd May 2016. right. It is the time at 2:30 PM. right. ඊට පස්සේ venue. දවස් 17නේ. ආ? අපේ පොතේ තියෙන්නේ දවස් 17.
කමන්නේ. ඔයගොල්ලෝ පොතේ තියෙන 17 නම් 17 කරගන්න මේකේ තියෙන 16 හොඳයි. right. ඊළඟට venue පවත්වන ස්ථානය. ඔය තියෙන්නේ Nice, sir. President. in the main Sir, එකම මගේ presented by මොකද පුතේ presented by කියන්නේ? මම මෙතනින් ලියන්න ඒකට උත්තරේ. ඉදිරිපත් කරන්නේ කවුද මේක ඉදිරිපත් කරන්නේ? මේක 1 මේක 2 මේක 3 එන්න 4 වෙනි එක මම මෙතනින් ලියන්නම්. කොහොමද ලියන්නේ? the 8 troop of the 8 is true. another scout college. the 8 scout troop of Dharmapala College. right. ඊළඟට venue එක අපි in the main hall කියලා ලියපුවා නම් ඇති. the main hall ඕනනම් of Dharmapala College එහෙම ලිව්වත් හරි ප්‍රශ්නයක් නැහැ. right. ඉතින් එහෙනම් ඒක කරා මේක හරි. ඊට පස්සේ activity 4 එක කරන්න ඉක්මනට. activity 4 එක කරන්න. This is a note written by Tamal to Lahiru. Complete it using the words phrases given below. අර ඉස්සෙල්ලා වගේමයි ඕකේ දීලා තියෙනවා වචන අවශ්‍ය ඉක්මනට කරන්න. සර් පොතේ ලියලාද? ඔව් ඔව් 44 වෙනි පිටුවේ උඩම තියෙන activity 4 එක. කරා සර්. කරාද? හරි. අනිත් අයට මම විනාඩි 2ක් 3ක් දෙන්න ඉක්මනට කරන්න. සර් කරා. කරාද? පුතේ ඔයගොල්ලෝගේ එක එක ශබ්ද ඇහෙනවා. හරිද? ඒක නිසා මියුට් කරගෙන ඉන්න හැමෝමලා මියුට් කරගෙන Tamanට අවශ්‍ය වෙලාවට පමණක් මයික් එක ඔන් කරන් කතා කරන්න. right? නැත්නම් අනිත් අයට ඒක කරදරයක් නේ. ඊළඟට මම ඔයගොල්ලෝගේ WhatsApp group එකට දාලා ඇති ලස්සන කතාවක්. මෙන්න මේක අමාරුයි මේක. ටිකක් අමාරු කතාවක්. තාර්ථාන්විත වැදගත් දෙයක් තියෙන කතාවක්. මේ උත්සාහ කරන්න කියවන්න. මේකේ නම තමයි Copper Tooth the Thief Killer. Copper Tooth. ඒ කියන්නේ එයාගේ දත් කොපර් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ තඹ. තඹ පාට. ඒ කියන්නේ කහ පාට ගහලා කළු වෙලා. The Thief Killer. Thief Killer කියන්නේ එයාගේ රස්සාව තමයි හොරු මරණ එක. හරි? ලස්සන කතාවක්. බලන්න මේක මේ දැන් ටිකක් දවස් මම මේක දාලා තියෙන්නේ ඔයගොල්ලෝගේ මේ group එකට දාලා ඇති. බලන්න මේක ලියා ගන්න. හරි? ලියාගෙන බලන්න කියවන්න පුළුවන්ද කියලා බලන්න. Tamanට තනියෙන් තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. මේක අමාරුයි ටිකක්. අමාරු වචන තියෙනවා. ඒක කියලා දෙන්නම්. හරි? ඔන්න ඒකත් කිව්වා. ඊළඟට මේක කරන්න ඉක්මනට කල්ලි ඉවර වෙලා දරුවනේ අපි මම හිතන්නේ අපි මාර්තු මාසේ ටියුට් එක සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. හරිද? සර් ඔව් කියන්නේ. සර් අපේ මතින් අර WhatsApp එකේ messages ටික delete වෙලා අර සර් දැන් කිව්ව කතාව අයිපලක් දානවද? හරි මම ෆෝවර්ඩ් කරනවා. හරි. හරි. ඊළඟට දරුවනේ අපි අපේ අප්‍රේල් එක ටියුට් එකක් කරමු ඉක්මනටම. මොකද දැන් නැත්තම් අපිට වෙලා මදි වෙනවා වැඩ ටික කරගන්න. ඉක්මනට කරන්න. හරිනේ? හරි. මේකත් අය බලමු. ලේසි මේකත් අමාරු නෑ. නිසා අපි ඉක්මන් කරමු. ඒකේ තියෙන්නේ පුතේ this is a note written by Tamal to Lahiru. මේක තමල් ලියලා තියෙන ලහිරුට ලියපු note එකක්.
complete it මේක සම්පූර්ණ කරන්න using the words phrases given below. ඒකට දාන්න ඕන වචන ඒ අදාළ phrases දීලා තියෙන්නේ. මුලින්ම තියෙන Monday කියන්නේ සඳුදා. ඊළඟට reply කියන්නේ පිළිතුරු දෙනවා. නැත්තම් ඒකට මේ මොකක් හරි ලියුමක් ඒවෙන් පස්සේ ඒකට දෙන මේ අපි කියන්නේ feedback මොකක්ද ඒකට කියන්නේ ආපහු ලියනකොට answer එක කියන්නේ අන්න ඒ වගේ. right ඊළඟට 2:30 pm ඊළඟට passes කියන්නේ උතන pass වෙනව සමත් වෙනව නෙවෙයි ප්‍රවේශය සඳහා දෙන අවසරපත කියන එක. ඊළඟට main hall කියන්නේ ප්‍රධාන ශාලාව. බලමු ඔයගොල්ලෝ හරියට කළාද කියලා. කරලා නම් හරි දාගන්න. Uncle Sanjay gave me 2. මොකද්ද ඔයගොල්ලෝ ලිව්වේ? passes. very good 2 passes. සංජය මාමා මට දුන්නා පාස් දෙකක් ප්‍රවේශ පත්‍ර දෙකක් දුන්නා. to watch the drama නාට්‍ය බලන්න a trip to heaven කියන නාට්‍ය බලන්න පාස් දෙකක් දුන්නා. it will be on මොකක්ද දෙන්න ඕන? Monday. it will be on Monday 3rd May at මොකක්ද දෙන්න ඕන? 2:30 PM in our school. Main hall, will you come with me? Oh, in our school main hall අපේ පාසලේ ප්‍රධාන ශාලාවේ. Will you come with me? මාත් එක්ක එනවද? මොකක්ද දෙන්න ඕන අපව? Please Reply soon. Please reply soon. reply කරන්න මට මේකට පිළිතුරක් දෙන්න කියන එකයි කියන්නේ. තේරුණා නේද? හරි ලේසි. අමාරු නෑ. right? ඊළඟට තියෙන ලස්සන කතාවක්. හරි? අපි ලස්සන කතාව දැන් කියනවද? දැන් නෙවෙයි. අපි පොඩ්ඩක් ගන්න. දැන් ඔයගොල්ලෝගේ අප්‍රේල් මාසේ ටියුට් එක පොඩ්ඩක් ගන්න. හරි? මොකද ඒකත් කොහොම හරි ඉවර කරගන්න ඕන තව සතියක් වගේ ඇතුළත. right. ගත්තද හැමෝමලා? අප්‍රේල් මාසේ ගන්න ඉක්මනට. හරිද? හරි නේද? right. පෙරලා ගන්න මුල්ම එක plurals of nouns. ඔකේ තියෙන්නේ plurals of nouns. හරිද? plurals of nouns. right? මොකද plurals කියන්නේ? plurals කියන්නේ බහුවචනය. right? ඔයගොල්ලෝ දන්නවා when we think about nouns then when we consider about the number of the nouns. right? කියන්නේ නාම පදවල අපි nouns number කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකෙදි කතා කරන්නේ ඒක වචන බහුවචන කියන එක තමයි කතා කරන්නේ. එහෙනම් ඒක වචන නාමපද තියෙනවා බහුවචන නාමපද තියෙනවා. ඊළඟට අපි දැනගන්න ඕන ඒක වචන නාමපදයක් කොහොමද බහුවචන නාමපදයක් බවට පත් කරගන්නේ කියලා. ඉතින් දැන් ඒක තමයි අපි මේ කරන්න හදන්නේ. plurals of nouns. නාමපදවල බහුවචන ස්වරූපයන්. හරිද? අපේ මාසේ ටියුට් එක ඉස්සරහ පෙන්නන්නකො පොඩ්ඩක්. දැනට මාත් මේ මෙතන මංගාව නෑ. මාත් මේ ඔයගොල්ලන්ට දාව මේකෙන් බලන්න පුතේ. මුලින්ම ඇත්තේ plurals of nouns කියන පාඩම. හරි? right. මුලින්ම තියෙනවා plural of noun is usually s. සාමාන්‍යයෙන් අපි s අකුරක් තමයි එකතු කරන්නේ. සාමාන්‍යයෙන් s අකුරක් තමයි එකතු කරන්නේ. plural එක හදාගන්න. ඒ කියන්නේ singular noun එකකට s එකක් දාලා අපිට පුළුවන් ඒකේ බහුවචන නාමපදය හදාගන්න. උදාහරණයක් විදියට අපි හිතමු cat කියලා. cat කියන්නේ පූසනේ. හරි. එහෙනම් එක පූසෙක් දැන් අපි a cat කියනවා. හරිද? a cat කියනවා. නම් පූස ගොඩක් නම් කොහොමද කියන්නේ? cats. අකට දැම්මේ මොකද්ද? s අකුර. එහෙනම් බහුවචන වෙනකොට අපි වැඩිපුරම අපිට අහුවෙන්නේ අගට s දාන ඒවා. මොකද්ද දාන්නේ අගට? s. මතක තියාගන්න. ඔන්න බහුවචන හදාගන්න එක විදියක්. බලන්න ඕගොල්ලෝගේ තියෙන උතන dog. dog කියන්නේ බල්ලෙක්. එහෙනම් ඒකේ බහුවචනේ dogs. හරිනේ? ඊට පස්සේ දෙවෙනි එක flower. ඊට පස්සේ ඒක එහා පැත්තේ තියෙනවා some flowers කියලා. හරි? ඊට පස්සේ තියෙනවා දරුවනේ week කියලා. එහෙනම් ඒකේ බහුවචනේ මොකද්ද? weeks. හැම එකේම අගට තියෙන s අකුර. right. ඊට පස්සේ තියෙනවා a nice place. ලස්සන තැනක්, සුන්දර තැනක්. හරිද? ඊට පස්සේ තියෙනවා ඒකේ බහුවචන විදියට many nice places. many nice places. right?
ඊට පස්සේ බලන්නකෝ that shop ඔන්න ඔතෙන්දී පොඩි වෙනසක් වෙනවා. that shop කියන්නේ මොකක්ද? that කියන්නේ අර කියන එක නේද? අර සාප්පුව. එතකොට බහුවචන වෙනකොට අර සාප්පු. හරිද? එතකොට මේකත් අපි මේ බහුවචන කරන්න ඕන. මොකද මේක බහුවචන වෙනකොට අපිට that කියන එක පාවිච්චි කරන්න බෑ දරුවනේ. බහුවචනේවත් එක්ක. ඒක වචනේවත් එක තමයි that දාන්නේ. එහෙනම් අපි දානවා මොකද්ද? මේක those කරලා මේක shops කරා. those shops. හරි නේද? හරි. හරිද? හරි. ඊළඟට මොකද්ද? ඊළඟට තියෙනවා singular nouns ends with s sh ch ඊළඟට සමහරක් x වලින් ඉවර වෙන ඒවා. හරිද? ඔන්න ඒවයි අපි බලමු සමහරක් o වලින් ඉවර වෙනවත් අහුවෙනවා. හරිද? බලමු මොකද්ද මේ ඊළඟ එක? කියන්න බලන්න. මේ ඔයගොල්ලන්ට 6 දිත් ඉගෙනනවා. හරිද? s වලින් ඉවර වෙන ඒවා. sh වලින් ඉවර වෙන ඒවා. ch h වලින් ඉවර වෙන ඒවා. ඊළඟට x වලින් ඉවර වෙන ඒවා. සමහරක් වෙලාවට o වලින් ඉවර වෙනවත් වෙනවා. හොඳයි? හැම o වලින් ඉවර වෙන්නේ නැහැ. සමහර o වලින් ඉවර වෙනවත් වෙනවා. හරිද? මේවයි කොහොමද අපි බහුවචනේ හදන්නේ? මොන උදාහරණයක් විතරයි බස් කියලා කියමුකෝ. a bus. එහෙනම් දරුවනේ a bus කියන්නේ එක බස් එකයි. බස් ගොඩක් නම් කොහොමද අපි කියන්නේ පුතේ? අරුත්ස කොහොමද කියන්නේ? අරුත්ස කියන්න බලන්න. ආ? buses, buses. මොකද්ද පුතේ අපි දාන්නේ? yes es. එහෙනම් අපි දාන්න ඕන අගට es. එහෙනම් මතක තියාගන්න s sh ch x සමහරක් කෝලින් ඉරණේවත් අපි අගට es දාලා හදා ගන්න. ඒකේ බහුවචන නාම පදය. right. බලන්න ඊළඟට මොකක්ද තරුලි තියෙන්නේ ඔකේ දෙවෙනි වචනේ මොකද්ද? තරුලි කියන්නේ දෙවෙනි වචනේ මොකක්ද තියෙන්නේ? a dish. කියන්න බලන්න හදලා මට. dishes. a dish dishes. කියන්න පුතේ තුන්වෙනි එක? a church a church. church කියන්නේ මොකටද? church ඒ church කියන්නේ දරුවනේ ක්‍රිස්තියානි පල්ලියකට කියන church කියලා. මුස්ලිම් අයගේ පල්ලි වලට කියන්නේ නැහැ church කියලා. ඒකට මොකද්ද කියන්නේ? mosque. ඒකට කියන්නේ mosque. ලියා ගන්න දන්නේ නැත්නම් mosque. දැන් හින්දුව යන්නේ කෝවිල් නේද? Covid කෝවිල්. right. a church එන ඒකට අකට yes දාන්න. churches. right. ඊළඟට පුතේ box. එක් සකුරෙන් ඉවර වෙන්නේ මොකද්ද කරන්නේ? boxes. yes දාන්න. අපිට මියුට් කරගන්න සියලු දෙනා මියුට් කරගෙන අවශ්‍ය වෙලාවට විතරක් ඔන් කරගෙන කතා කරන්න. හරිද? නැත්තම් වෙන දේවල් ඇහෙනවා. right. තේරුණාද? දැන් ඔන්න දෙකක් කියලා දුන්නා. ඊළඟට දරුවනේ සමහරක් o වලින් අවරසන් වෙන ඒවාක් තියෙනවා. මේ විදිහටම අකට es දාලා හදන්න පුළුවන්. right. බලන්න මට කියන්නකෝ බලන්න මම ඔන්න එකක් කියනවා. tomato. තක්කාලි. කොහොමද මේක බහුවචනේ හදන්නේ? කියන්න බලන්න. tomatoes. ඔව් අකට දාන්නේ es. tomatoes. es දාන්න. ඊළඟට මේ වගේ මීට යටින් තියෙන්නේ මොකද්ද? කියන්න බලන්න මට. කියන්න. ඉක්මනට. potato, potatoes. ඊළඟට තව hero කියන්නේ කවුද? hero hero කියන්නේ කාටද? වීරවරයා නේද? එහෙනම් වීරයෝ ගොඩක් ඉන්නවා. heroes. right. ඊළඟට ආ mango මොකද? මොකද්ද? ආ ඒක හදා ගන්න හොඳේ. go, right. ඊළඟට දරුවනේ
ඊළඟට අපි යන් ඊළඟ එකට මේක හරි ලේසි මේක ගිය අවුරුද්දෙත් ඕගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ හරි මේකේ ගිය අවුරුද්දට වඩා ටිකක් වැඩිපුර දෙයක් කියලා දෙන්න තමයි මේ පාඩමත් ඔයගොල්ලන්ට එකතු කරේ මොකද මේකත් තියෙන ඔයගොල්ලෝගේ අන්තිමට රයිට් ඊළඟට දරුවනේ ඊළඟ තමයි සමහර තියෙනවා මෙන්න මේ වගේ වචන තියෙනවා මේවා විශේෂ නීතියක් මොකක්වත් නැහැ මේවා ඔයගොල්ලෝගේ පළපුරුද්දෙන්ම තමයි දැනගන්න වෙන්නේ සමහර ඒවා තියෙනවා අගට es දාලා හදන්න බෑ හරිද ඔන්න උදාහරණයක් විදියට අපි හිතමු මේක මොකද්ද මේ මොකද්ද මේ තියෙන්නේ රේඩියෝ ඔව් රේඩියෝ කියන එක කොහොමද හදන්නේ මේක අගට es දාන්නේ නැහැ මොකක්ද දාන්නේ s විතරයි රේඩියෝ ගොඩකට කියන රේඩියෝස් ස්ටුඩියෝස් හරි ස්ටුඩියෝස් තේරුණාද හරි එහෙනම් මෙන්න මේ වගේ වචනත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒ වගේ දේවල් දැක්ක ගමන් මන්ට හොඳට මෙමරි එකට දාගන්න මොකද මේ වගේ ඒවත් දැනගන්න ඕන මොකෝ නැත්තම් වර්ධිනව වැඩි හරි හරි නේද එහෙනම් මතක තියාගන්න මේ වගේ ඒවත් තියෙනවා අපි තව උදාහරණ දෙන්නම් ඉස්සෙල්ලා මේ ටික අපි සාකච්ඡා කරලෙමු රයිට් යන් ඊළඟට මොකද්ද ඊළඟට තියෙන නීතිය කියන්න බලන්න ඊළඟට මොකක්ද තියෙන පුතේ vowel y වලින් ඉවර වෙනව නේද ඒකනේ තියෙන්නේ ඉතින් ඒකනේ තියෙන්නේ පුතේ ඔව් vowel එකනුයි y එකනුයි ඉවර වෙනේම තියෙනවා එතකොට මොකද්ද අපි කරන්නේ බහුවචන කරනකොට මොකද කරන්න ඕනේ අපි හිතමු උදාහරණයක් විදිහට day කියන එක ගමුකෝ බලන්න මේක ඉවර වෙන්නේ y අකුරෙන් y අකුරට කලින් තියෙන්නේ මොකද්ද vowel එකක් එතකොට මේක බහුවචන කරනකොට මොකද්ද අපි කරන්නේ නිකම්ම s අකුරක් දාන්න අකට හරිද එහෙනම් day කියන්නේ දිනය days කියන්නේ දින y එක තියෙනවා y එකට කලින් vowel එකක් තියෙන s එක විතරක් දානවා හරි එච්චරයි right ඊළඟට monkeys ඔව් s එක විතරයි දාන්නේ නේ ඊළඟට මොකක්ද තියෙන්නේ පුතේ ඊළඟට boy කියන්නේ පිරිමි ළමයා එහෙනම් මොකද්ද එන්න ඕන boys ඊළඟ එක guys හරි එකත් හරි right අපි යන් ඊළඟට ගයි කියන්නේ පුතේ සගයා යාළුවා ඒ අදහසින් එක ගයි කියන්නේ හරි right ඊළඟට අපි යන් consonant එකයි y එකනුයි ඉවර වෙන ඒවා තියෙනවා අනු උදාහරණයක් විදියට diary y අකුරෙන් තමයි ඉවර වෙන්නේ y අකුරට කලින් තියෙන r අකුර vowel එකක් නෙවෙයි ඒක ඇවිල්ලා consonant එකක් එතකොට මොකද්ද කරන්නේ එතකොට දරුවනේ මේ y අකුර අයින් කරන්නේ අයින් කළා ඉවර වෙලා ies දාන්න මොකක්ද දාන්නේ ies කියන බලන්න මොකක්ද දාන්නේ කියලා ies y අකුර අයින් කරා ies දැම්මා right බලන්න ඊළඟට තියෙන්නේ මොකද්ද ඔකේ fairy කියන්නේ කවුද සුරංගනාවිය එහෙනම් සුරංගනාවියෝ වෙනකොට අර වගේමයි y අයින් කරා ies දැම්මා ඊළඟට ඉන්නේ කවුද baby එහෙනම් baby බහුවචන කොට මොකද්ද වෙන්න ඕන babies y එක අයින් කරා ies දැම්මා right ඊළඟට මොකද්ද වෙන්නේ dictionary මොකද්ද වෙන්න ඕන y අයින් කරා ies දැම්මා dictionaries ඔව් පුතේ ඒක හදාගන්න හොඳයි ඒක හදාගන්න ඒක y කපලා ies දාගන්න හරි right ඊළඟ නීතියට යන් අපි ඉක්මනට සමහර නාමපද සිංගියුලේව ඉවර වෙනවා හරිද f එකෙන්
FE වලින්. F අකුරෙන් ඉවර වෙනවා FE වලින් ඉවර වෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ අපි බලමු මේවයි කොහොමද කියලා බහුවචන නාම හදාගන්නේ කියලා. හරිද? එතකොට කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. හරිද? මේකෙදි කරන්න ඕන ඕගොල්ලෝ ඔය තියෙන F හරි FE හරි අයින් කළා ඔයගොල්ලෝ ඒනොට දාන්න ඕන දරුවනේ VES. හරිද? මම බලමු අපි එක උදාහරණයක් විදිහට මේක ගමුකෝ. knife කියන එක ගමුකෝ. knife ඉවර වෙන්නේ මොකෙන්ද? FE වලින් නේද? එතකොට අපි මොකද කරන්න ඕන? එහෙනම් මේ FE කියන එක අයින් කරන්න ඕන. අයින් කළා මොකක්ද දාන්නේ? VES knives. හරිද? මම උදාහරණයක් විදිහට calf කියන එක ගමුකෝ. calf කියන්නේ වහු පැටිය. නැත්තම් මේ අලි පැටියටත් calf. ඔය වගේ ගොඩක් ඒවට calf පාවිච්චි වෙනවා. හරිද? එතකොට එතෙන්දී F එකෙන් ඉවර වෙන්නේ. එතෙන්දිත් F අකුර අයින් කරා VES දැම්මා. හරිද? ඔන්න ඔය වගේ ගොඩක් ඒවයි මේ නීතිය හරියනවා. සමහරක් ඒවා තියෙනවා මේ නීතියට යන්නේ නැති ඒවා. අපි ඒකත් දැන් කියලා දෙනවා. රයිට්. ඊළඟට මොකක්ද තියෙන උදාහරණේ? half. half කියන්නේ භාගය කියන්නේ. ඔව්. ඊළඟට තියෙනවා life කියලා නේද? life. කොහොමද බහුවචන වලට? කියන්නේ මොන සතාගේ පැටියටද? මොකද පුතේ? කාල් කියලා කියන්නේ මොන සතාගේ පැටියටද? calf කියන වහු පැටියට කියනවා. ඊළඟට අලි පැටියට කියනවා. හරිද? ඊළඟට මොනවද මේ ඩොල්ෆින් ගේ පැටියත් calf. ඒ ගොඩක් ඒවට පාවිච්චි වෙනවා. හරි? මේ සර් ඔව්. දැන් සර් ওই වචනවල අකුරට එහා පැත්තේ අකුරු කීපයක් ආවත් සර් ඒව කපලද සර් ES දාන්නේ VES දාන්නේ නෑ මෙහෙමනේ දැන් මං කිව්වේ F අකුරෙන් අවසන් වෙන. එහෙම නැත්තම් FE වලින් අවසන් වෙන. ওই දෙක විතරයි බල හිතන්න තියෙන්නේ. මොකෙන්ද? එක්කෝ F අකුරෙන් ඉවර වෙන්න ඕන. එක්කෝ FE වලින් ඉවර වෙන්න ඕන. මෙහෙම ඉවර වෙන නාමපද තියෙනෝනේ. මෙන්න මේ නාමපදවල තමයි මේ තියෙන එකක් අයින් කළා. F තියනොත් F අයින් කරනවා. FE තියනොත් FE අයින් කළා තමයි මෙන්න මේ VES දාලා බහුවචනේ හදාගන්නේ. සමහර නාමපදවල මේක බෑ පුතේ. මම දැන් ඊළඟට කියලා දෙන්නේ ඔයාලට ඒක. හරිද? ඔන්න බලන්න. ඔන්න මේවා මෙහෙම නීතියට යන්නේ නැති ඒවත් තියෙනවා. හරිද? ඔන්න බලන්නකෝ roof කියන එක. roof කියන්නේ මොකටද? වහල. එතකොට මොකද්ද මේකේ? කොහොමද හදන්නේ? නිකම්ම S දාන්නේ. හරි? ඉතින් මේකට මේක හරියනම මේකට නීතියක් කියලා නැහැ. ඉතින් මේවා දැනගන්න ඕන අපේ පළපුරුද්දෙන්. හරි? ඉතින් මේවා දැක්කම මේ දේවල් හොඳට ඉගෙන ගන්න. එතකොට ඕවා නිකම්ම ඔයගොල්ලන්ට මතක හිටිනවා. එහෙනම් roof කියන්නේ වහල. වහලවල් වෙනකොට F කපල VS දාන්න. S එකක් විතරයි දාන්නේ. හරි? ඊළඟට තව ඔය වගේ ඒවා තියෙනවා hoof. hoof කියන පුතේ සත්තුන්ගේ කුර වලට. හරිද? ඉතින් ඒකෙත් F පිටිපස්සෙන් S එකක් දාන්න. හරි? එච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟට proof. ඔන්න තව උදාහරණයක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට proof. proof එකක් කියන්නේ සෝදුපතක් කියන එක. හරිද? ඒ කියන්නේ අපි හිතමු ඔන්න ටයිප් සෙටින් දැන් මොකක් කරේ ඔයගොල්ලෝනේ ටියුට් එකක් හදන්න දුන්නා කියලා. ටියුට් එකක් හදන්න දුන්නාම ඒ ටියුට් එක මේ ටයිප් කරන කෙනා හරිද? එයා ටයිප් කරලා ඉවර වෙලා අපිට දෙනවා මේක මොන හරි කරෙක්ෂන්ස් ටිකක් තියෙනම් පොඩ්ඩක් බලලා දෙන්න කියලා. අන්න ඒකට අපි කියනවා ප්‍රූෆ් එක කියලා. ඒකෙදිත් එහෙමයි දරුවනේ. S එකක් දාන්න එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? VES කිරලි ඒවා මොකක්වත් නැහැ. කියන එකේ තේරුම මොකද්ද? මොකද්ද පුතේ? තේරුන්නේ නැහැ. proof කියන එකේ තේරුම මොකද්ද? ප්‍රූෆ් කියන්නේ සෝදුපත කියලා කියනවා. ඉතින් මේ සිංහල තේරුම් ගැන මේවා හිතන්න එපා. මොකද දන්නවද? දැන් සමහරක් වචන අපිට මේ දැන් මම මේ අද මට හම්බෙච්ච හැත්තේ වුණා. ඔයගොල්ලෝ දන්නවද? මොමින්න මම ඒක මට නම මතක නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ මම කියන්නේ. ස්ටේප්ලර් කියන එකට කියන සිංහල වචනේ දන්නවද? දන්නවද? දන්න දරුවෙක් ඉන්නවනම් කියන්නකෝ. මොමින්න මම ඒක කියන්නේ.
ස්ටේප්ලර් කියන අපි ස්ටේප්ලර් කියන්නේ කටු මැෂිමද? ඈ කටුගසනේ කටු මැෂිමද? මන් දන්නේ නැහැ මට මේ අද ෂෙයා වෙච්චා මම මේ දැක්කේ හොඳ. කොමින්න මං කියන්නම් හරියටම. ස්ටේප්ලර් එකට කියනවා බහුපත්‍ර බමනනය. හරි? හරි? බහුපත්‍ර බමනනය කියලා. ඉතින් බලන්න ඉතින් අපේ ස්ටේප්ලර් කියන එක පාවිච්චි කරන එක ලේසියිනේ. ඊළඟට තියෙන පංචයක. පංචයකට කියන එක දන්නවද? පංචරේ ඔව් කොළමයි පංච හිලින එක. මේකට සිංහල වචනේ තමයි පත්‍ර කුහර විඥාව. හරි? ස්ටේප්ලර් එක ඔව් දැන් අනු කීක ඇතේ තියෙන ස්ටේප්ලර්. ඉතින් අපේ ස්ටේප්ලර් කියන එක ලේසි. ඈ ඊළඟට පංචයකට කියන්නේ පත්‍ර කුහර විඥාව කියලා. දන්නේ නැහැ මේක මට ෂෙයා වෙච්ච එකක්. ඉතින් මේ ඉතින් ඔයගොල්ලන්ට දැන් තේරෙනවනේ මේ දැන් අපිට ඊට වඩා ලේසි නේද මේ අරෙන් පාවිච්චි කරන එක නේද? ස්ටේප්ලර් කියන වචනේ පාවිච්චි කරන එක නේද? හරි. අපි දන්නේවත් නැහැ සිංහල වුණාට. ඉතින් ඒක තමයි මාත් අද තමයි යෝග දැනගත්තේ. හරි. ඊළඟට අපි යන් ඊටු ටිකත් පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේ හරි. බලමු. රයිට්. ඊළඟට දරුවනේ ඊළඟට බලන්න ඕගොල්ලෝගේ ඊට යටින් තියෙනවා සමහර වචන තියෙනවා ඒවා පාවිච්චි වෙන්නෙම මොන විදියටද? බහුවචන විදියට. රයිට්. ඔන්න ඔගේ ඕගොල්ලන්ට උදාහරණ ටිකක් දීලා තියෙනවා. බලන්න මොනවද තියෙන්නේ? බලන්න කියවන්න බලන්න ඉක්මනට. හරි. මොනවද දීලා තියෙන වචන? උදාහරණ ටිකක් දීලා තියෙනවා. glasses ඒවා පාවිච්චි වෙන්නේ පුතේ බහුවචන විදියට. ඊට පස්සේ trousers මොන විදියටද පාවිච්චි වෙන්නේ? බහුවචන විදියට. ඊළඟට people කියන එක දැක්කොත් බහුවචන විදියට. ඊළඟට police පොලිසිය කියන එක බහුවචන විදියට. ඊළඟට උදාහරණ ටිකකුත් තියලා තියෙනවා. තව තියෙන shorts, tights, scissors මේ ඔක්කොම බහුවචන විදියට තමයි පාවිච්චි වෙන්නේ. right. ඊළඟට බලන්න උදාහරණයක් දීලා තියෙනවා where are the scissors? මොකද where are the scissors කියන්නේ? කතුරකෝ කියන එක. where are the scissors? කතුරකෝ. ඊළඟට බලන්නකෝ the police are here. the police are here. පොලිසිය මෙහි. මෙන්න මෙතන පොලිසිය. හරිද? පොලිසිය කට්ටිය ඇවිල්ලා කියන the police are here. ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට බහුවචන තමයි දාන්නේ. ඊළඟට a lot of people speak English. ගොඩක් මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතා කරනවා. a lot of people ගොඩාක් මිනිස්සු. right. ඊළඟට බලන්න දරුවනේ some plurals do not end in s. ඕකත් ඉතාම වැදගත්. සමහර නාම පද වල ඒක වචන වල අගට s දාලා is දාලා ඔය මොන සෙල්ලමක්වත් දාලා අපිට ඒකේ බහුවචනේ හදාගන්න බෑ. මොකද ඒවට තියෙනවා වෙනම වචනයක්. අපි මේවට කියනවා irregular plurals කියලාත් කියනවා. හරිද? මොකද මේ නාම පදේ ඒක වචන නාම පදේ අගට s දාලා හදාගන්න බෑ. ඒකට වෙනම වචනයක් තියෙනවා. බලමු අපි ඒගොල්ලෝ දන්න මේ වචන. right. මම උදාහරණ ටිකක් දෙන්නම්. මේව ඉගෙන ගන්න, මේව මතක තියාගන්න. නැත්තම් ඕගොල්ලෝ මේව වරද්ද ගන්න s දාලා අගට. s දාන්න බෑ මේවයි අගට. හරිද? බහුවචන හදන්න බෑ s දාලා. කියන්න මට පළවෙනි එක. ඔගේ තියෙන ඕගොල්ලෝ කියවන්න බලන්න. man කියන එකේ බහුවචනේ දරුවනේ men. ඊළඟට තියෙන්නේ මොකද්ද? child. ඔව් child කියන්නේ ළමයානේ. එහෙනම් ළමයින්ට අපි කියන්නේ children. බලන්න වෙනම වචනයක්. right. ඊළඟ එක මොනවද? foot. ඔව් foot කියන්නේ කකුලටනේ. feet අඩිය. අඩි වලට කියන්නේ feet. right. ඊළඟ mouse කියන්නේ කාටද? මීයා නේද? මීයොන්ට කියන්නේ mice. ඊළඟට tooth කියන්නේ දත වලට කියන්නේ දරුවනේ teeth. හරි. ඔව් ඊළඟට මොකක්ද තියෙන්නේ? එච්චරයිද? woman නෙවෙයි woman. මේකේ බහුවචනේ women. මේක ශබ්ද කරන්නේ women. right. ඊළඟ
ox ox කියන්නේ කාටද ගොනා එහෙනම් ගොන්නුන්ට කියන්නේ oxen බහුවචනේ oxen හරිද right now you can understand there are some irregular plurals so we have to learn them because they are very little in number in the language මේවා දරුවනේ භාෂාවේ සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොතින් මේ මෙහෙම තියෙන වචන තියෙන ටිකයි හරිද ඉතින් අපි මේ ටික තියෙන ටික ඉගෙන ගත්තායින් පස්සේ අනිත් ඒවා අපිට හරිම සරලව කරන්න පුළුවනි හරිද හරි ඊළඟට තියෙන ඕකේ පොඩි වැඩක් තියෙනවා නේද fill in the blanks with the plural form of the underlined noun ඊට පස්සේ බලන්න we say one sandwich but two කියලා ඔයගොල්ලෝ මොකද්ද ලියන්න ඕන sandwich කියන එකේ බහුවචනේ ඔය underline කරලා තියෙන වචනේ බහුවචනේ ලියන්න ඕන right කරන්න ඉක්මනට ඒක සාගේ පස්වෙනි එකේ අටවෙනි එකේ ඉර ගහලා නැහනේ there is a bun in the bus stand now but there were many ඒකේ පුතේ බස් කියන එක යටින් ඉරක් ගහගන්න බස් there is a bus බස් එක යටින් ඉරක් ගහගන්න ඒ අටවෙනි එකෙත් තියෙනවා අටවෙනි එක our grandmother had her single tooth කියන එක tooth කියන එක යටින් ඉර ගහගන්න කරලි ඉවරයි සර් කරලා ඉවරයිද right සියලු දෙනාම කරලා ඉවරයිද රංගිකා have you finished රංගිකා finish sir right what about motika finish sir taruli taruli can you hear me then what about dilumi hansani have you finished then Pujani කරලා ඉවරයිද පුතේ නෑ සර් කරන්න ඉක්මනට ගගනි what about gagani finish sir finished then what about dilanya raniti dilanya හරි සර් hari diniti pabasara හරිද පුතේ කෞශිකා සිත්නි කෞශිකා හරි හරි අයි බලමු එහෙනම් වගීෂා හරිද හරි සර් හරි හරි බලමු දරුවනේ එහෙනම් අපි ඉක්මනට බලමු මේක ලේසි we say one sandwich අපි කියන්නේ එක sandwich එකයි කියලා but two දෙකක් කියනකොට sandwich කියන එක කියන්න බෑ කොහොමද ඔයගොල්ලෝ ඒක බහුවචනට හැරෙව්වේ මොකද කරේ sandwiches මොකද කරේ sandwiches අගට es දාන්න sandwich දෙකයි හරි මෙන්න es right දෙවෙනි එකට යන් we say one mouse අපි එක මීයයි කියලා කියන්නේ but five පහක් වෙනකොට අපිට mice ඊළඟට I have one child but she has three children මට ඉන්නේ එක දරුවයි ඒ වුණාට ඇයට ඉන්නවා දරුවෝ තුන් දෙනෙක් children they bought a diary but he bought 10 diaries they bought නේ පුතේ they bought a diary ඔවුන් මිලට ගත්ත ඩයරි එකක් but he bought 10 diaries 10 diaries ඒකේ y අකුර කැපුවා is දැම්මා හරි නේද right ඊළඟට there is a bus in the bus stand now but there many buses yes oh so we have to write es at the end right ඊට පස්සේ yes එකතු කරා ඔව් es දාන්න ඒකට එතකොට හරි දරුවනේ
there is only a single family. ඔන්න ලස්සන වාක්‍යයක්. There is only a single family. මොකද්ද මේ single family එකක් කියන්නේ? ඒ කියන්නේ එක පවුලක් කියන එක. එක පවුලක් පමණයි. only කියන එකෙන් කියනවා මෙන්න මේ සංඛ්‍යාව විතරක් කියන අදහස. There is only one family. එක පවුලක් පමණයි. only කියන එකෙන් කියන්නේ පමණක් කියන අදහස. In the village, but there are several families. මොකද්ද? family families Families. in that village. එනාට අරගමේ නම් ඉන්නවා ගොඩාක් පවුල්. ඔව්. family එක එහෙනම් කොහමද? y හතර I Yes. right. ඊළඟට දරුවනේ අපි යන් ඊළඟ එකට I saw a sheep in the valley. මම දැක්කා කවුද? sheep කියන්නේ කාටද? බැටළුගෝ. in the valley. But there were many හිස්තැනක් 3 years ago. මොකද්ද ඕකේ බහුවචනේ? sheep කියන්නේ බැටළුගෝ. Sheep. ඒකම තමයි. Sheeps. sheeps කියලා ගන්නෑ sheepම තමයි. ඒක වචනේ බහුවචනේ දෙකම එකයි. right. ඔව් ඊළඟට ඔන්න ලස්සනම වාක්‍ය තියෙන ඊළඟට 8 වෙනි එකේ. Our grandmother had a single tooth extracted this year, but she had many teeth oh Teeth. teeth. ඒ කියන්නේ අපේ ආච්චිට දුන එකම දතයි. හරි? ඒ දතත් ගිය අවුරුද්දේ ගැලෙව්වා. හරිද? ඒ වුණාට පහුගිය අවුරුද්දේ ආච්චිට දත් ගොඩක් තිබුණා කියන එක. දැන් තිබුණ එක දතයි. ඒකත් ගැලෙව්වා. හරිනේ? ඒක තමයි ඒකේ තේරුම. right. ඊළඟට දරුවනේ exercise 2 එක. exercise 2 එක. හරි? ඒක ඕගොල්ලෝ ඒක කරන්න ඉක්මනට බලන්න එහෙනම්. ඒකත් කරන්න බලන්න ඉක්මනට. දැන් ඒකත් මේකත් එක්කම කරා කරාද? හා. හරි. ඊට පස්සේ ඒ කරපු දරුවෝ තුන්වෙනි එකත් කරන්න එහෙනම්. ඒකේ තියෙන සමහරක් ඒවා වැරදි සමහරක් ඒවා ඊළඟට තව පොඩි දෙයක් තියෙනවා. අපිත් එක්ක මට දැන් කුමාර සර් කිව්වා රත්නපුරේ ඉඳන් සම්බන්ධ වෙන දරුවෝ දෙන්නෙක් ඉන්නවා කිව්වා. මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඒ ඉන්න පුතෙක් කවුරු හරි දරුවෙක් කතා කරන්න ඉක්මනට. මට නම කියන්න පුතේ. ඉන්නවද දැන්? හරි. ඕගොල්ලන්ට මේ ටියුට් එක මොනවා හරි නැත්තම් මට කියන්න මගේ නම්බර් එක මම බෝඩ් එකේ ලියන්නම්. හරිද? මම එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ WhatsApp එකට මේක දාන්න. හරිද? මේ නම්බර් එකට පොඩ්ඩක් මට කතා කරලා කියන්න. එතකොට මම ඒක ඕගොල්ලන්ට මේ ඔයගොල්ලෝගේ WhatsApp එකට දාන්නම්. එතකොට ඔයගොල්ලෝ ඒක ෆොටෝකෝපිස් ටිකක් ගන්න. Hello, sir. හරිද? right. ඊළඟට ලබන සතියේට අපි ඩික්ටේෂන් ටිකක් ලියාගමු ඉක්මනට. මොකද අපේ කාලයත් තාම ශීඝ්‍රයෙන් ගෙවිගෙන යනවා. ගිය සතියේ අර WhatsApp එකට දැම්මා ඩික්ටේෂන් වලට වචන ටිකක්. ඒ ටික ඩික්ටේෂන් වලට දැන් දෙනවා. දීලා ලබන සතියේ ටික ඉස්සෙල්ලා අපි ලියාගමු. මේක ඕගොල්ලෝගේ අර පරණ මේ ටියුට් එකේ තියෙන වචන ටික හරිද? ඒකේ තේරුම විතරක් ශබ්ද ගන්න හැටි ලියාගත්තා නම් ඇති. ටියුට් එකේ තියෙන වචන තාම තියෙනවා. හරිද? right. මෙන්න මෙතන ඉඳන්. සර් කන්ෆියුස් කරන් දුන්නා කන්ෆියුස් වෙනකන් දුන්නා නේද? ඊට පස්සේ ටේස්ටි. ලියාගන්න ඉක්මනට. ටේස්ටි. රසවත් කියන එක නේද? ඊළඟට ක්‍රියේටිව්. නිර්මාණශීලී. normally සාමාන්‍යයෙන්. learn.
learn කියන්නේ ඉගෙන ගන්නවා. possible කියන මොන හරි දෙයක් විය හැකි කියන අදහස. ඊට recycle ත්‍රිකරණය various විවිධ follow හරි දෙයක් අනුගමනය කරනවා පසුපස යනවා. සර් ඔව් සර් possible කියන එකේ සිංහල තේරුම මොකක්ද? ඒ කියන්නේ මොන හරි දෙයක් සිදු විය හැකි කියන අදහස. එකක් තේරුම් ගොඩක් තියෙනවා. හොඳයි මම මේ ගොඩක් ලියන්න බෑ මෙතන. මොන හරි දෙයක් වෙන්න පුළුවන් කියන අදහස විය හැකි වෙන්න හැකි කියන අදහස. හරි? ඊළඟට watch. මෙතන watch කියන්නේ නරඹනවා කියන අදහස. නරඹනවා කියන අදහස. දහයක් වෙනකොට මට කියන්න empty නේද? ඊළඟ එක. empty. සර් ඔය 9 වෙනි එක. මේ 9 වෙනි එකනේ. empty his. ඊළඟට inside. inside කියන්නේ ඇතුළේ කියන අදහස. සර් එහාට වෙන්න. හරි. සර් 11ක් දුන්නා. කමන්නේ 11ම ලියා ගන්න එන. අපි නැවැත්තුවේ ඉන්සයිඩ් ගාවින්නේ එක මාක් කරලා. ඕකේ සර්. right. අපි අද ඩික්ටේෂන් ටික ඉක්මනට ලියමු පුතේ. අදට අදාළ ටික මම ඒකේ තේරුම් ටිකක් කියන්නම් ඔය ගම්ම. හරි? Okay, sir. right. right. ඉක්මන් කරලා අපි ලියමු එහෙනම් මම කියන්නම් පළවෙනි වචනේ. first word is found. පළවෙනි වචනේ found. found කියන්නේ මොකක්ද තේරුම? ඔයගොල්ලෝ දන්න මේ දන්න වචන ටිකක් දුන්නේ. මොකද found සොයාගත්ත නේද? මොන හරි දෙයක් පිහිටුවනවට කියන found කියලා. ලේසි. right. second one receive. දෙවෙනි එක receive. මොකද receive කියන්නේ? receive. ඔව් ලැබෙනවා කියන අදහසනේ. ලැබෙනවා මොන හරි දෙයක් ලබා ගන්නවා. හරි. right. third one dangerous. dangerous. මොකද dangerous කියන්නේ? භයානක. 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 භයානකයි කියන්නේ. right. ඊළඟ වචනේ narrow. narrow. මොකක්ද දරුවනේ narrow කියන්නේ? කටු. පටු. ඒ arrow. ඊතලයට කියන්නේ arrow මේ narrow. narrow කියන්නේ පටු. හරි? ඊළඟ එක well known. well known.
පොත් මොකද පුතේ well known කියන්නේ? හොඳින් දන්නා ඔව් ඒ කියන්නේ ඉතා ප්‍රසිද්ධ කියන අදහසනේ. හොඳින් දන්නා ප්‍රසිද්ධ කියන එක. අපි කිව්වොත් ජයසූරිය is well known all over the world. ජයසූරිය කියන් පස්සේ ලෝකේ පුරාම හරි ජනප්‍රියයි. දන්නවා. well known කියන්නේ ඒකයි. ඊළඟ එක argue. 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 මොකක්ද දරුවනේ argue කියන්නේ? වාදවාද කරනවා argue කියන්නේ වාද කරනවා නේද? argue කියන්නේ වාද කරනවා. හරි? right. ඊළඟ එක courteous. courteous. මොකක්ද තේරුම? ආචාරශීලී. ආචාරශීලී කියන අදහස. ආචාරශීලී. ඊළඟ එක cruel. cruel. කද cruel කියන්නේ? දගානා බඩ ගාගෙන යනවා, ගාටනවා. ඈ? බඩ ගාගෙන යනවා, ගාටනවා. මොනවයි තේරුම් තමයි තියෙන්නේ. right. right. ඊළඟට අන්තිම වචනේ confuse. confuse. කද confuse කියන්නේ? මොලේ අවුල්ලා මොකද පුතේ? මොකද අනුකි කිව්ව වචනය? ඇහුන්නේ නැහැ මට. මොලේ අවුල්ලා ඕ ඒ කියන්නේ අවුල් වෙලා. අපි කියන අවුල් වෙලයි කියලා කියන්නේ. කියන්නේ මොනවා හරි ප්‍රශ්න ආවෙන් පස්සේ කට්ටිය මෙන්නේ අවුල් වෙලා පැටලිලා පටලනවා. ඔය වගේ ගොඩාක් තේරුම් තියෙනවා. හරිද? right. අපි බලමු වචන ටික එන ඉක්මනට බලමු. ඔයගොල්ලෝ හරියට sorry. තව එකක් තියද? ලියන්න පුතේ අන්තිම එක difficult. difficult. difficult කියන්නේ අමාරු. difficult කියන්නේ අමාරු. හරි. right. පළවෙනි එක found නේද? මෙන්න found. ඔයගොල්ලෝ හරි නම් හරි දාගන්න. ඊළඟට දෙවෙනි එක receive. තුන්වෙනි එක dangerousද? ඔව් හරි. හතරවෙනි එක narrowද? පහ මොකද්ද? well known. හය argue. ඊළඟ එක කියන්න පුතේ ඉක්මනට. courteousද? මේකද? courteous. ඊළඟ එක cruel. ඊළඟ එක confuse. The last word is difficult. right. මට correct කරගන්න. වැරදි දේ නම් හදාගන්න. right. 10න් 10ම හරි දරුවා අත උස්සන්න බෑ. 10න් 10ම හරි දරුවා අත උස්සන්න බෑ. බලන්න අපි එක්කෙනයි දෙන්නයි තුන්දෙනා රාංගිකාගෙත් හරි අනුකි අරුත්සා හරි ඔය අනිත් අය විහංග හරි විනුදි හරි හොඳයි right very good පුතා right එහෙනම් දරුවනේ අපි අදට I'm going to
conclude our class because I know you have science class after this, right? So I'm going to finish this class today. එහෙනම් දරුවනේ අද පන්තිය මෙහෙම අපි සමාප්ත කරනවා. අද කරපු දේවල් සියලු දෙනාටම තේරුණාද? තේරුණ නැත්නම් කියන්න ඕන. තේරුණාද? හරි. එහෙනම් දරුවනේ homework කරන්න, බිනුරි homework කරන්න ඕන, හරිද? අනිත් කට්ටියත් homework කරන්න ඕන. සියලු දෙනාම homework කළා, dictation පාඩම් කළා. අපි එහෙනම් ලබන සතිය හමු වෙමු. Right, until then have a nice time and thank you very much for being with me. Good night to all of you. Bye. Good night, sir. Bye. Good night. Good night, Puta. Good night.